අයිබෝවන් සුබදැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින් වාසනාවන්ත බව ජයග්‍රාහී බව පමණක් නෙවෙයි අද දවසේ නිරෝගී බවත් ඔබට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඊට හේතුව තමයි අපි දන්නවා රටක් විදිහට අපි මේ මොහොතේ පවා විශේෂයෙන්ම කොරෝනා ඕවදුරට කොරෝනා වසංගතයට කොරෝනා ඒ බලපෑමට ලක් වෙලා ඉන්න මොහොතක්. ඒ නිසා නිරෝගීකම බෙහෙවින්ම වටිනවා. නිරෝගීකම ගැන කතා කරනකොට විශේෂයෙන්ම දැන් රෝගී බවට පත් වුනහම ඒ සඳහා ලබා දෙන ඖෂධ පිළිබඳවත් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. කොවිඩ් මර්ධනය සඳහා එන්නතක් හොයාගන්න බොහෝ රටවල් වෙහෙස මහන්සි වෙන කාල සීමාවක් අපි දන්නවා. ඊයේ දවස වෙනකොට දැන් අපේ රටින් වාර්තා වෙන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 48949ක්, රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 6618ක්. ඒ විතරක් නෙවෙයි අපේ රටේ සිදු වෙලා තියෙන මරණ ප්‍රමාණය 240ක් ටිකක් සැලකිය යුතු පිරිසකට බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ බලපෑම අවම කරන්න, මේ බලපෑම ජනතාවට දැනෙන්නේ නැති වෙන්න රජය දැවැන්ත වැඩපිළිවෙලක් සිද්ධ කරනවා සෞඛ්‍ය කාර්ය ඒ මණ්ඩලත් එක්ක. හැබැයි කොරෝනා පිළිබඳව විතරක් නෙවෙයි රටේ සෙසු රෝග පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. විශේෂයෙන්ම බෝ නොවන රෝග පිළිබඳව අද සමාජයේ වැඩි අවධානයක් යොමු වෙලා. අපි දන්නවා හෘද රෝගය වගේම තවත් අනෙකුත් රෝග වගේම පිළිකා රෝගත් අපේ රටේ ප්‍රධානයි. පිළිකාව වෙනුවෙන් පිළිකා මර්ධනය කරන්න රජය කැප වෙන මොහොතක් රටක් විදිහට විශේෂයෙන්ම අනෙක් රටවල සහයෝගීත්වයත් එක්ක ඒ කටයුතු සිද්ධ කරමින් ඉන්න කාල සීමාවක්. හැබැයි පිළිකා ගැන කතා කරනකොට අපි දැක්ක පහුගිය කාලේ පිළිකා සම්බන්ධ ඖෂධවල හිඟයක් තියෙනවා කියලා විවිධ පාර්ශවවලින් රජයට චෝදනා එල්ලුණා. හැබැයි රජයේ පාර්ශවයෙන් අපි දැක්ක මේ ගැටලුවට ස්ථිරසාර විසඳුම් ලබා දෙන්නට කටයුතු කරනවා. හැබැයි පිළිකාව සම්බන්ධයෙන් වන විශේෂ වැඩ කටයුතු රැසක් දැන් අපේ රටේ සිද්ධ වෙනවා. අපි සූදානම් පිළිකා මර්ධනය කරන්න, පිළිකා ඒ රෝගීන්ට පහසුවක් වෙන්න විශේෂයෙන්ම ඒ විකිරණශීල පරීක්ෂණ සිද්ධ කරනකොට අවශ්‍ය වෙන රසායනික ද්‍රව්‍ය දැන් මේ වෙනකොට අපේ රටේ නිෂ්පාදනය කරන්නට පටන් අරන් රජයක් විදිහට ගත්තහම අමාත්‍යංශ දෙපාර්තමේන්තු පැත්තෙන් ඒ වගේම සෞඛ්‍යාංශ පැත්තෙන් මේ සඳහා වැඩි අවධානයක් යොමු වෙලා තිනවා. අද දවසේදී අපි මේ පිළිබඳව කතා කරන්න සූදානම්. බලශක්තිය පැත්තෙන් මේ නියෝජනය කරන අමාත්‍යංශයේ විශේෂයෙන්ම සූර්ය බල සුළං හා ජල විදුලි චලන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය අද දවසේ 7 වෙනි පැයට එකතු වෙන්නේ. රාජ්‍ය අමාත්‍යතුමන් දුමින්ද දිසානායක මැතිතුමන් අපි සුබදැසනක් කියලා උතුමන් පිළිගන්න. සුබදැසනක්. එතුමන් සූර්ය බල සුළං හා ජල විදුලි චලන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යතුමන් ඒ වගේම මේ විශේෂ කාර්යය පිළිබඳව අපේ රටේ කොහොමද මේ පිළිකාවට අවශ්‍ය වර්ණක ඒ දේවල් නිෂ්පාදනය කරන්නේ? ඒ සඳහා අවබෝධතාවගේ විසුම් ඉදිරියේදී අත්සන් කරන්න නියමිතයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය පැත්තෙන් අපි ආරාධනා කළ 7 වෙනි පැයට ඔබ නම කිව් පමණින් එතුමන්ව හඳුන්වනවා. රටේ පිළිකා රෝගීන් ගත්තාම දසදහස් ගණනකගේ සුවය වෙනුවෙන් ඔවුන්ව සුවපත් කරන්නට කැපවුණු වෛද්‍යවරයෙක්. එතුමන් පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහත්මයා සුබදැසනක් ඔබතුමන්ට. එතුමන් කටයුතු කරන කොත්තලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වශයෙන් පිළිකාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙක් වශයෙන් එතුමන්ට සෑහෙන අත්දැකීම් තියෙනවා. හසල අත්දැකීම් වලින් පිරිපුන් වෛද්‍යතුමෙක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි සූදානම් අද දවසේදී කතා කරන්න විශේෂයෙන්ම අපි ආරම්භයක් විදිහට ඇමතුමාගෙන් අහන්න කැමති දැන් ඔබතුමන්ට බාර වෙලා තියෙන රටේ බලශක්ති ක්ෂේත්‍රය දැන් පිළිකාව මර්ධනය කරන්න ඉදිරියේදී අපි විශේෂයෙන්ම අවබෝධතාවගේ විසුමක් අත්සන් කරන්නටත් නියමිතයි. සෞඛ්‍ය සැපීම අංශය වගේම පරමාණුක බලශක්ති මණ්ඩලය මේ ආයතන දෙක එකතු වෙලා අවබෝධතාවගේ විසුමක් අත්සන් කළා. විදේශ රටවලට ඇදිලා කිය දහස් ගණන් විදේශ විනිමය ඉතිරි කරගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න නියමිතයි. අපි එතනින්ම පටන් ගමු ඇමතුමා. අපි ඇත්තට මුලින්ම ඉතාමත් සතුටු වෙනවා ස්වාධීන රූපවාහිනී ආයතනයට. මොකද රට ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙන කාරණයක් සම්බන්ධව රටේ ජනතාව දැනුවත් කරන්න ඔබතුමාලගේ කාලය වෙන් කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. මොකද මම හැමදාමත් කියන දෙයක් තමයි අපේ රටේ මාධ්‍ය ගත්තොත් එහෙම බොහෝ විට අපට අහන්න දකින්න ලැබෙන්නේ අපි අහන්න දකින්න අකමැති දේවල්, නරක දේවල්. එහෙම නැත්නම් විවේචනාත්මක දේවල් තමයි ලැබෙන්නේ. හැබැයි මම හිතන්නේ මේ පණිවිඩය මේ රටේ ඉන්න සියලු දෙනාට මම හිතන්නේ ડોක්ටර් හොඳ පණිවිඩයක් වෙයි. මොකද අපි පිළිකා රෝගය ගත්තොත් එහෙම මම හිතන්නේ අපි නොදැනුවත්ව අහිංසකකමත් එක්ක අසරණකමත් එක්ක පිළිකා රෝගීන් විශාල ප්‍රමාණයක් රටේ දවසින් දවස දුක් විඳිනවා. රෝගියා පමණක් නෙමෙයි මම හිතන්නේ පවුලත් විශාල වශයෙන් ඒ වෙනුවෙන් කැපවීම කරනවා සහ දුක් වෙනවා. මමත් ඒ වගේම පවුලක්. ඉතින් මම සතුටු වෙනවා අපේ අමාත්‍යාංශයේ විදිහට පරමාණු බලශක්ති මණ්ඩලය
අපට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ පිළිකා රෝගීන්ගේ පිළිකා රෝගය හොයාගන්න පෙට් ස්කෑන් එකට ඒ අවශ්‍ය කරන විකිරණශීලී වර්ණකය නිපදවන්න අපට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක මම හිතන්නේ මමත් ලැබු වාසනාවක් කියලා හිතනවා. ඒ වගේම රටත් ලැබු වාසනාවක්. මොකද මම හිතන්නේ ඉදිරියේදී අපිට සාකච්ඡා කරද්දී අපිට පැහැදිලි විස්තර කියන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ වෙනකොට මම හිතන්නේ රටේ පිළිකා රෝගීන් අවුරුද්දකට 25000ක් 30000ක් පමණ බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ කියන පරීක්ෂණය කරගන්න. හැබැයි මේ පරීක්ෂණය කරගන්න මම හිතන්නේ පොරොත්තු ලේඛනයේ අවුරුදු 4-5ක් වෙන්නත් පුළුවන්. මාස 6ක් විතර ඉන්න වෙනවා. එහෙම වුණාම සමහර වෙලාවට අර නිසි වෙලාවට නිසි සොයා ගැනීම කරේ නැත්නම් කොතරම් ප්‍රතිකර්ම තිබුණත් සමහර ලාවට ප්‍රතිඵලදායක නැහැ. සමහරට දවසක් හරි පරක්කු වෙන පැහැදිලියට. ඒ නිසා මම අපි තාම සතුටු වෙනවා. පරමාණු බල ශක්ති මණ්ඩලයේ විදිහට අපට මේ හැකියාව සහ අවස්ථාව ලැබීම සම්බන්ධව ඒ අනුව අපි හෙට දිනේදී සෞඛ්‍ය අංශත් ඒ වගේම කොතලාවල ඇකඩමි ඩිෆෙන්ස් ඇකඩමි එකත් එක්ක අපි ගිවිසුමක් අත්සන් කරනවා. ඊටමත් කෙටි කාලයක් තුල මේ විකිරණශීලී වර්ණකය ලංකාව තුල නිෂ්පාදනය කරන්න. ඉතින් මේ සඳහා විශේෂයෙන්ම අතිගෞරව ජනාධිපතිතුමාගේ සහයෝගය ඒ වගේම අගමැතිතුමාගේ සහයෝගය අපට ලැබිලා තියෙනවා. මොකද මම අමාත්‍යාංශයේ බාරගෙන අපි පළවෙනි රැස්වීම වෙලාවදීම අතිගෞරව ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා මේ හැකියාව අපට තියෙනවා මේකට අවශ්‍ය කරන උදව්ව අපට කරන්න කියලා. ඒ අනුව මම හිතේ එතුමා ඒ වෙලාවෙම කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමියෙන් අපට ඉඩම ලබා දෙන්න පොරොන්දු වුණා. ඒ වගේම මේ සඳහා අවශ්‍ය කරන කන්ස්ට්‍රක්ෂන් සඳහා අවශ්‍ය කරන ත්‍රිවිධ හමුදාවේ සහයෝගය අපට ලබා දෙන්නම් කියලා කිව්වා. ඒ අනුව විශ්වාස කරනවා අපට ඉතාමත් කෙටි කාලයක් තුල මම මේ කෙටි කාලයක් කියලා කියන්නේ හෙට අනිද්දා නෙමේ මේ සඳහා අපට මම හිතන අපිට අවුරුදු එකමාරක්වත් වැය වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ අනුව අපට කෙටි කාලයක් තුල ලංකාවේ තිබිච්ච අති දැවැන්ත ප්‍රශ්නයකට විසඳුමක් හොයන්න අපට පුළුවන්කම ලැබෙනවා. හොඳයි. වෛද්‍යතුමා දැන් මේ විශේෂම පිළිකාව පිළිබඳව කතා කරනකොට අපි දකිනවා මේ රටේ බොහෝ පිරිසක් විශේෂම පිළිකා රෝගීන්ගේ පවුල්වල ඥාතීන් පවා කතා බහ කරන දෙයක් තමයි අර අපේ රටේ පිළිකා ඖෂධ සමහරලාට හිඟයි නැත්නම් ඒ අවශ්‍ය පහසුකම් නැහැ. දැන් ඔබතුමන්ට බොහෝ අත්දැකීම් ඇති විවිධ අනුවේදනීය කතා තියෙනවා. පිළිකා රෝගයට ලක් වුණාම මේ පවුල්වල සමාජිකයන් කොයිතරම් ආකාරයකට පීඩා විඳිනවද කියලා. හැබැයි දැන් මේ නව විශේෂම විකිරණශීලී වර්ණකය නිෂ්පාදනය කිරීමත් එක්ක කොයි වගේ පහසුවක්ද සැලසෙන්නේ සහ අපි අපේ රටේ පිළිකාව ගැන ගත්තොත් වෛද්‍යතුමා කොයි වගේ තත්ත්වයක්ද මේ වෙනකොට තියෙන්නේ? දැන් මම පිළිකා රෝහලට ඉස්සෙල්ලාම අනියුක්ත වුණේ 1987 දී. ඒ කාලෙදී සාමාන්‍යයෙන් වසරකට ලෙඩ්ඩු 3500ක් වගේ තමයි අලුත් කට්ටිය ලියාපදිංචි වුණේ. නමුත් 2018 වර්ෂයේදී ඒ සංඛ්‍යාව 25000ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒක භයානක විදිහට වැඩි වීමක්. ඇත්තම 25000 කියන්නේ නියම දත්ත නෙමෙයි. මොකද අපි දන්නවා පෞද්ගලික අංශයේ ප්‍රතිකර්ම කරන කට්ටිය ගොඩක් වෙලා දත්ත අපිට ලැබෙන්නේ නැහැ. ඊට අමතරව ආයුර්වේද වෙදකම් කරන කට්ටියගේ දත්ත අපිට ලැබෙන්නේ නැහැ. සමහර වෙදකම් නොකර ඉන්නවා. සමහර පිටරට යනවා. ඉතින් සමස්තයක් විදිහට ඔක්කොම එකතු කරාම ඇමතුමා කිව්වා වගේ 30000ක් විතර පිරිසක් අපි හිතනවා අලුතෙන් පිළිකා රෝගීන් ලියාපදිංචි වෙනවා කියලා. ඉතින් මේක පිළිකා වැඩි වීමට හේතු ඇත්තම ගොඩක් තියෙනවා ලංකාවේ. පළවෙනි එක තමයි දැන් අපි බෝ වෙන රෝග ඔක්කොම ජය අරගෙන ඉතින් බෝ නොවන රෝග තමයි ගොඩක් එන්නේ. පිළිකා, හෘද රෝග, වකුගඩු රෝග. ඉතින් පිළිකාව කියන්නේ ගොඩක් වෙලාවට වයසක කට්ටියට හැදෙන ඒකේ ප්‍රතිශතය වැඩි. ඉතින් දැන් වයසක කට්ටිය වැඩි වෙන සමාජයේ අපි පිළිකාත් වැඩියෙන් දකින්න ලැබෙනවා. ඒකට හේතුවක් තියෙනවද වෛද්‍යතුමා? මොකක් කරේ කියන්නේ? අපි දැන් මෙව අපි මේ බෝ වෙන රෝග ජය අරගෙන තියෙන්නේ. පිළිකාව සමස්තයක් විදිහට පිළිකා හැදීමේ ප්‍රවණතාවය වයසත් එක්කලා වැඩි වෙනවා. ගොඩක් පිළිකා. ඉතින් ඒක එක හේතුවක්. දෙවෙනි එක තමයි අපි දැන් සමාජයේ අපි කන්නේ වස, බොන්නේ වස, හුස්ම ගන්නේ වස, අපි ජීවත් වෙන්නේ කිසිම සෞඛ්‍ය සම්පන්න විදිහකට නෙමෙයි, ව්‍යායාම මොකුත් නැහැ. ඒක දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි අපි ඇත්තෙන්ම දැන් පිළිකා රෝග පිළිබඳ මිනිස්සු දැනුවත් වීමක් වෙලා තියෙන නිසා ගොඩක් වෙලාවට ගොඩක් කලින් හඳුනා නොගත දේවලුත් අපි පිළිකා විදිහට දැන් හඳුනා ගන්නවා. ඉතින් මේ කාරණා තුනම නිසා පිළිකා රෝගයේ ප්‍රතිශතය ගොඩක් වැඩි වෙලා තියෙනවා ලංකාවේ භයානක විදිහට. හොඳයි දැන් මේ නිෂ්පාදනය කරන්නට බලාපොරොත්තු වෙන සහ දැන් මේ වෙනකොටත් මම හිතන්නේ නිෂ්පාදන කටයුතු සිද්ධ වෙනවා නෑ තාම නෑ. ඒක වෙලා තියෙන්නේ දැන් ඔය පිළිකාවක් හඳුනා ගැනීමට දැනට කරන්න පුළුවන්. පිළිකා රෝගියෙකුට කරන්න පුළුවන් හොඳම පරීක්ෂණය තමයි PET ස්කෑන් කියන පරීක්ෂණය. මොකද සාමාන්‍යයෙන් CT ස්කෑන් එකකින් MRI එකකින් අපිට හොයාගන්න පුළුවන්. නමුත් PET ස්කෑන් එකකින් අපිට හොයාගන්න පුළුවන් පිළිකාවේ ක්‍රියාකාරීත්වය. ඒකේ පරිවෘත්තිය, මෙටබොලිසම් එක. ඉතින් ඒක හරි වැදගත් පිළිකාව හොයාගන්න ඊළඟට පිළිකාවේ තත්ත්වය ස්ටේජ් කරගන්න මේක මොන අවස්ථාවේ තියෙන එකක්ද කියන එක. ඊළඟට පිළිකාව ගොඩක් වෙලාවට විකිරණය අණුව පිළිකාව වෙදකම් කරනකොට ඒ නියම තැනට නියම මාත්‍රාව ලබා දීමට ඊට අමතරව ඒකෙන් සම්පූර්ණ සනීප වුණාද කියලා බලන්න. අවසාන වශයෙන් නැවත පිළිකාවක්
මතුවෙනවාද කියලා බලන්න. සනීපෙච්ච කෙනෙක් නැවත මතුවෙන්න පුළුවන්. රිකවර් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ ටික බලා ගන්න ඒක හරි වැදගත්. ඒක තමයි ලෝකේ කරන්න පුළුවන් දැනට තියෙන විශිෂ්ටම පරීක්ෂණය. නමුත් ලංකාවේ ඇත්තම දැනට PET ස්කෑනර්ස් 3යි තියෙන්නේ. දෙකක් තියෙනවා රජයේ රෝහල්වල, එකක් තියෙනවා පෞද්ගලික අංශයේ. දැන් මහරගම PET ස්කෑන් එක පටන් ගත්තේ 2018 දී. ඒක ඇත්තම ඩොනේෂන් එකක් මේ අර ෆයිට් කැන්සර් ටීම් එකෙන් හම්බෙච්ච ඩොනේෂන් එකක්. ඊළඟට කොළඹ ජාතික රෝහල එකක් තියෙනවා පෞද්ගලික අංශයේ එක පටන් ගත්තේ 2011 දී. ඉතින් මේ හැම එකෙම කෙරෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්. මොකද හේතුව මේ වර්ණකේ අපිට නැහැ. මේ වර්ණකේ අපි ගෙන්න ගන්න ඉන්දියාවෙන්. නමුත් මේ ප්‍රශ්නේ මේ වර්ණකේ හදන්නේ සයික්ලෝට්‍රෝන් කියන යන්ත්‍රයෙන් උපකරණයෙන්. අපිට සයික්ලෝට්‍රෝන් එකක් නැහැ. ඉන්දියාවේ 28ක් තියෙනවා. මියන්මාර් වලත් තියෙනවා. ඊළඟ බංග්ලාදේශ වලත් තියෙනවා. නමුත් අපිට තාම නැහැ. ඒක ලොකු අඩුපාඩුවක්. හොඳයි. වෛද්‍යතුමා සාමාන්‍යයෙන් මේ වර්ණකයක් අපි එක පුද්ගලයකට ලබා දෙන ප්‍රමාණය ආනයනය කරන සාමාන්‍යයෙන් කොච්චර විතර වේදමක් යනවද? මෙහෙමයි. දැන් අපි සාමාන්‍ය අපි දැන් බරමණ ඉන්නේ කිලෝග්‍රෑම් වල ඉන්නේ. දුරමණ ඉන්නේ කිලෝමීටර් වල ඉන්නේ. ඒ වගේම විකිරණය මයින ඒකකේ තමයි මිලිකියුරිස් කියන ඒකකය. සාමාන්‍යයෙන් අපි මිලිකියුරිස් 3000ක් 3500ක් ඉන්දියාවෙන් ඇනියුම් කරාම ලංකාවට එනකොට ඒක 100යි. මොකද මේ විකිරණයේ තියෙන අර්ධ ජීව කාලය කියලා එකක්. ඒක විකිරණ පිට කළා ඒකේ සැර අඩු වෙනවා. අර 3400ක් 3500ක් ඕඩර් කරාම අපිට ලැබෙන්නේ 100යි. මොකද ඒ ගමන් මාර්ගයේදී මොකද මේක අර්ධ ජීව කාලය තියෙන විනාඩි 110යි. විනාඩි 110ක් ඇතුළත මේකේ බලපෑම 150කින් අඩු වෙනවා. තවත් ගානකින් තව 125ක් වෙනවා. ඒ අනුව අපිට විශාල ප්‍රමාණයක් ඇනියුම් කරලා අපිට ලැබෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. හොඳයි වෛද්‍යතුමා අපිට මොහොතක් දෙන්න අපි වෙලාව බලලෙමු. හොඳයි වෛද්‍යතුමා අපි කතා කරමු අර ඔබතුමන් සඳහන් කළ අර විකිරණශීලී ද්‍රව්‍ය දැන් මේවා ආනයනය කරනකොට ඒ පාලිත තත්ත්වය යටතේ ගෙනාවත් අර ඔබතුමන් කිව්ව විදිහට 3500ක් විතර ආනයනය කළත් 100ක් තමයි අවසානයේදී ලැබෙන්නේ. හැබැයි දැන් ඒ සඳහාත් විශාල වේදමක් යනවා. ඔය ඇත්තෙන්ම අපි දැන් එක මම දන්න තරමින් එක සැරයක් ගෙන්න ගන්න 5,40,000ක් විතර ගෙවන්න ඕනේ. ඒ කියන්නේ එක ස්කෑන් එකකට 54,000ක්. මොකද සාමාන්‍යයෙන් ඒ ගේන ප්‍රමාණය කරන්න පුළුවන් 10ක් 12ක් වගේ ලෙඩු ප්‍රමාණයක් පමණයි. නමුත් ඒ සම්පූර්ණ ප්‍රමාණයට තව වැඩිපුර ලෙඩු 330ක් අපිට කරන්න පුළුවන්. ඉතින් අපි ලොකු වියදමක් ලොකු විදේශ විනිමයක් මේකට වියදම් කරනවා. තේරුමක් නැතුව. මොකද මේක අපරාධයක්. මොකද මේක අපි වැය වෙන නිකන් ස්වභාවික වැය වෙන විකිරණයට අපි සල්ලි ගෙවනවා. ඉතින් ඒ නිසා තමයි මේක තීරණය කරේ. දැන් උදාහරණයක් විදිහට මහරගම පිළිකා රෝහලේ අපේක්ෂා රෝහලේ අපි මම දන්න තරමින් ස්කෑන් එකක් කරන්නේ සුමානක සැරයක්. ලෙඩු 10 දෙනෙක් පමණ. මම දන්න විදිහට මම නිවැරදි මං හිතන්නේ පෞගිය සුමාන 4-5 ඇතුළත එක ලෙඩෙක්වත් කරලා තිබෙන්නේ නැහැ. මොකද මේ වර්ණකේ ලංකාවට ගෙන්න ගන්න බැරි වෙලා තියෙනවා. ජාතික රෝහලෙත් කරන්නේ මාසෙකට දෙපාරක් නැත්නම් තුන් පාරයි. ඒත් ලෙඩු 10ක් වගේ. පෞද්ගලික අංශයේ රෝහල් වල එක රෝහලක් තියෙනවා. ඒකේ සාමාන්‍යයෙන් අවුරුද්දකට 700ක් විතර කරනවා. ඉතින් සමස්තයක් විතර ගත්තාම ඔක්කොම එකතු කරාම අපිට කරන්න වෙන්නේ 1500ක් වගේ ප්‍රමාණයක් පමණයි. නමුත් ඒක ඊටාම අඩු සංඛ්‍යාවක්. මොකද ඇත්ත වශයෙන්ම මේ PET ස්කෑන් පරීක්ෂණයක් කරනවා නම් ලංකාවේ රික්වයර්මන්ට් එක අවශ්‍යතාවය අඩු ගානේ 25000ක් විතර වෙන්න ඕනේ අවුරුද්දකට. ඉතින් අන්න ඒ නිසා තමයි අපි ජනාධිපතිතුමාගේ මේ සංකල්පය යටතේ සෞභාග්‍ය දැක්ම යටතේ එතුමා කියලා දෙනවා ලංකාවේ මේ බේට් ටික හදන්න කියලා. ඉතින් ඒකට අපිට අමාත්‍යවරු චන්නජයසුමන ඇමතුමා පත් කරා. ඒ වගේම පරමාණුක ශක්ති බල මණ්ඩලයේ අපේ ඇමතුමා ඉන්න ඔදුමින් ඇමතුමා. ඉතින් මේ ඔක්කොම එක්ක වෙලා අපේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අපි මේක තීරණය කරන්න ඕනි කියලා. මොකද අපිට ඒකට ගොඩක් උදව් කරා අපේ උපකුලපතිතුමා මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මැතිතුමා. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා මහාචාර්ය රෝසා මේ ඒ කියන්නේ ඇමතුමා කණ්ඩායම අපි කණ්ඩායම් දෙකම එක්කව වෙලා අපි මේක තීරණය කරා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ මේක අපි ස්ථාපනය කරනවා කියලා. මොකද එතන ගොඩක් හොඳයි. මොකද එතන ඒක ඇත්තට මේ ආරක්ෂක අමාත්‍යාංශයට තියෙන්නේ. ඒ හින්දා අපිට ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඒක විනය ගැන ප්‍රශ්නයක් නැහැ. මොකද මේක ඉතාම විනයානුකූලව කෙරෙන්න ඕනේ අපි. මොකද අපි කරන්නේ විකිරණ අඩංගු බේත් සමග අපි සෙල්ලම් කරන්නේ. හින්දා ඒක ඉතාම විනයානුකූලව කෙරෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ තප්පර මිලි දශම ගණනක ප්‍රමාදයක් අනතුරකට හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. ඒ නිසා මම හිතනවා සමස්තයක් විදිහට මේකට ඉතාම සුදුසුම තැන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල කියලා. හොඳයි වෛද්‍යතුමා. දැන් මේකේ තියෙන විශේෂත්වය දැන් ඔබතුමා අහුවන කීයක් යනවද මේක පරීක්ෂණ කියලා? අපේ රුපියල් 54000ක් එක ලේඩුවකට ඩයි එකට පමණක් යනවා 54000ක් පමණ. හැබැයි මේ 54000ක් වැය කරලා අපි 5 ලක්ෂ ගාණක් මුදලක් වියදම් කරලා ගේන ප්‍රමාණයෙන් අපට කරන්න වෙන්නේ ලෙඩ්ඩු 10කට විතරයි. අපි මේක දැන් 54000 ගාණ අපි හදන්නේ 5,40,000 බෙදීම 10 කියන එකත් එක්කනේ. හැබැයි මේකේ වැය වෙන ප්‍රමාණය ගත්තොත් එimhe නාස්ති වෙන ප්‍රමාණය අතිවිශාලයි. දැන් මේක ලංකාවේ නිෂ්පාදනය කර ගැනීමත් එක්ක තියෙන වාසිය තියෙන්නේ අර මුදලම අපි වියදම් කරොත්. ඒ කියන්නේ අවුරුද්දකට මම හිතන අපේ සාකච්ඡාවේදී එළියට ආවේ මිලියන 100ක් වියදම් කරනවා
මේ විකිරණශීලී ද්‍රව්‍ය ආනයනය කරන්න. එතකොට මේ මිලියන 100 වියදම් කළා ලංකාවේ දැනට පෙට් ස්කෑන් කරන්න පුළුවන්කම තියෙන්නේ 1800ක් විතර ප්‍රමාණයක් 2000කට අඩු ප්‍රමාණයක්. එතකොට මේ මිලියන 100ම වියදම් කරොත් අපි මේ අපි විකිරණශීලී ද්‍රව්‍ය ලංකාවේ නිෂ්පාදනය කිරීමත් එක්ක ඒ මිලියන 100 තුල අපට පුළුවන්කම ලැබෙනවා මේ කියන ලෙඩුන් 25000ක් 30000ක් අවුරුද්දකට පරීක්ෂා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක රටට බරක් වෙන ව්‍යාපෘතියක් නෙමෙයි. අර වියදම් කරන මුදලම වියදම් කිරීමත් එක්ක රටේ සමස්ත පිළිකා රෝගීන් සඳහා සේවයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි මේ විකිරණශීලී ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා ඒ වියදම් කරන මුදල මම හිතන්නේ මේ රටේ දීර්ඝකාලීන ආයෝජනයක් බවට පත් වෙනවා පමණක් නෙමෙයි මම හිතන්නේ මහා පිනක් මහා සේවයක්. මොකද අපට පුළුවන්කම ලැබෙනවා මේකත් එක්ක තවත් පෙට් ස්කෑන් යන්ත්‍ර අපට පුද්ගලික රෝහල් වල පාවිච්චි කරන්න ගෙන්න ගන්න කියන පණිවිඩය කියන්න පුළුවන්. ආණ්ඩුවේ රෝහල් වලට මේ පහසුකම දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පුංචි වැඩක් තුල අපි ගත්තොත් එහෙම. ඒ කියන්නේ මේ විකිරණශීලී ද්‍රව්‍ය මෙහි නිෂ්පාදනය කිරීම හරහා පමණක් මම හිතන්නේ පිළිකා රෝගීන්ට මම හිතන්නේ විශාල අවස්ථාවක්. ඒ වගේම රටක් විදිහට ගත්තාම අපි විශාල ඉදිරි පියවරක් තබ්බු අවස්ථාවක් බවට පත් වෙනවා. හොඳයි. ඇමතුම ඔබතුමාට සඳහන් කරපු කාරණාව බොහොම වටිනවා. අර විශේෂයෙන්ම මේ කරන්නේ පිනක් කියන කාරණාව දැන් ඔබතුමන්ටත් විශේෂයෙන්ම අත්දැකීම් ඇති පිළිකා රෝගය පිළිබඳව අපි දන්නවා ඒ මතකය අපිට අමතක කරන්න බෑ. සාමාන්‍යයෙන් රටේ ජනතාව ගත්තහමත් ජනතාවකින් වැඩි කොටසකට පිළිකා රෝගය පිළිබඳ තමුන්ගේ පවුලේ ඥාතියෙක්ට පිළිකාවක් හැදෙන්න පුළුවන්. මේ බොහොම සංවේදී කාරණා. රටේ විශේෂයෙන්ම ජනතාව ගත්තහම සෞඛ්‍ය පද්ධතිය ගත්තහම මේ පිරිසට මේ ලැබෙන සෙත පිළිබඳව කතා කළොත් එහෙම ඇමතුමා මම ඇත්තටම මේ සාකච්ඡාවේදී අපේ චන්න ජයසුමනත්වත් එක්ක සාකච්ඡාවේදී මම සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමකුත් කරා ඊළඟට අලුතෙන් ගෙන පෙට් ස්කෑන් එකක් අනුරාධපුරටත් දෙන්න කියලා. ඒකට හේතුව මම දැන් ડોක්ටර් කිව්ව කතාව ඇත්ත. අපි යන මලගෙවල් ගත්තාම ડોක්ටර් වැඩි හරියක හේතුව මොකක්ද කියලා අහුවොත් කියන්නේ පිළිකාවක් කියලා. ඉතින් ඇත්තටම ඒ පිළිකාවක් කියලා අඳුරගත්ත කට්ටිය. අනික බොහෝ කට්ටිය සමහරලාට අඳුරගෙන නැතුව අපේ ගම්බද සාමාන්‍ය අර යකා ගහවුවා වගේනේ එහෙමනේ කියන්නේ. ඒ වගේ ගත්තාම නමුත් කියන මරණවලනුත් අඳුනගත්ත දේවලුත් විශාල ප්‍රමාණයක් මම හිතන්නේ පිළිකාවෙන් ජීවිතක්ෂයට පත් වෙනවා. ඉතින් මම හිතන්නේ ඒ නිසා මේක ආණ්ඩුවක් විදියට අපි කළ යුතු කාරණයක්. මොකද මේ රටේ අපි දැන් පාරවල් ටික හදනවා නම්, ඒ වගේම වතුර ටික දෙනවා නම්, ඒ වගේම විදුලිය දෙනවා නම් අපි ලෝකෙත් එක්ක ඉස්සරහට යනවා කියලා කියන්නේ සෞඛ්‍ය පැත්තෙනුත් අපි අවශ්‍ය කරන තාක්ෂණය දැනුම ඒ සපෝට් එක අපි අපේ රටේ ජනතාවට ලබා දෙන්න ඕනිකම තියෙනවා. මොකද වර්තමානයේ ගත්තොත් පිළිකා සඳහා පිටරටකට ගිහිල්ලා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් ප්‍රමාණය බොහොම අඩුයි. බොහොම අල්පයි. හැබැයි අපිට ආණ්ඩුවක් විදිහට මේ කියන දෙයට උදව් කරන්න පුළුවන් කියලා කියන්නේ මම හිතන්නේ පක්ෂ ගත්තත් එහෙම නැත්නම් ජාති ආගම් කුලමල මේ සියල්ලම පැත්තකින් තියලා ගත්තත් ආණ්ඩුවක් විදිහට කළ යුතු දෙයක්, රටක් විදිහට කළ යුතු දෙයක්, ඒ වගේම මිනිස්සු විදිහට, මිනිස්සු විදිහටත් අපි මේ සඳහා නායකත්වයේ ගත යුතුයි, ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි. ඒ සඳහා ලබා දෙන්න පුළුවන් උපරිම අනුග්‍රහය ලබා දෙන්න ඕනේ සත්කාරයක්. ඒ නිසා මම හිතන්නේ පිළිකා රෝගීන්ටත් මේ රටේ ජනතාවටත් මම හිතන්නේ අනාගතයේදී බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. කලින් අපට මේ ප්‍රශ්න ටික තිබුණත් ඉදිරියේදී අපට මේ ප්‍රශ්න ටික නැතුව අපිටත් මේ සේවය ලබා ගන්න පුළුවන්. සල්ලි තියෙන අයට පිටරට ගිහිල්ලා මේ දෙයට බේත් හේත් ගන්න පුළුවන් නෙමෙයි. අපිටත් ජීවත් වීමේ බලාපොරොත්තුවක්, හුස්ම ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් අවස්ථාවක් බවට පත් වෙයි. සහ විශේෂයෙන්ම මේ අපි දකින දැන් ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා මේ ආනයන සීමා කළ අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් හැකි හැමදේම අපේ රටේ නිෂ්පාදනය කිරීම තමයි එතුමාගේ ප්‍රතිපත්ති. අපි ඒ පිළිබඳව ඉස්සරහට කතා කරන්න සූදානම්. ඊට කලින් අපි විරාමයක් ලබා ගමු. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ සූර්ය බල සුළං හා ජල විදුලි ජනන සංවර්ධන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් දුමින්ද දිසානායක මහත්මයා. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා පිළිකා පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහත්මයා. එතුමන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරනවා. අර අපි ආරම්භයේ පටන් කතා කරපු මාතෘකාව විශේෂයෙන්ම දැන්
පිළිකාව මර්ධනය කිරීම සඳහා විශේෂම ඒ පෙට් ස්කෑන් යන්ත්‍රයේ ඒ පාවිච්චි කරන විකිරණශීලී වර්ණක අපේ රටේ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල සඳහා හෙට දවසේදී අවබෝධතා ගෙවිසුමකට අත්සන් කරන්න නියමිතයි. ඉතින් මේ අවබෝධතා ගෙවිසුම අත්සන් කළ මේ වර්ණක අපේ රටේ නිෂ්පාදනය කිරීම තුලින් බොහෝ පිරිසකට සිත සැලසෙනවා. මේ විශේෂම රටේ ජනතාව ගත්තාම පිළිකාව පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන සංවේදී මාතෘකා සංවේදී අදහස් ඇතිව බොහෝ දෙනෙක් කතා කරන විෂයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ ක්ෂේත්‍රය. දැන් වෛද්‍යතුමා අපි කැමති දැනගන්න දැන් මේ හදන වර්ණකය පාවිච්චි කරන්න පුළුවන් පිළිකාවක් තියෙනවද කියලා හොයාගන්න විතරද නැත්නම් මේකේ තවත් ප්‍රයෝජන තියෙනවද? දැන් ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන පිළිකා රෝග සඳහා මම අර කලින් කිව්වා වගේ පිළිකාවක් හඳුනා ගැනීම, පිළිකාව වර්ගීකරණය කිරීම, ඒක ස්ටේජ් එක, මේක පළවෙනි අවස්ථාවේ දෙවෙනි අවස්ථාවේ වගේ මොකද ප්‍රතිකර්ම වෙනස් වෙන අවස්ථාව අනුව. තුන්වෙනි එක තමයි මේක ප්‍රතිකර්ම වලට උත්තර දෙනවාද නැත්ද කියන එක බලන්න. හතරවෙනි එක නැවත පිළිකාවක් මතු වෙනවද කියලා බලන්න. ඉතින් සාමාන්‍ය ලෙඩුවට අවම වශයෙන් පෙට් ස්කෑන් 3ක්වත් කෙරෙන්න ඕනේ යාගේ ඒ ලෙඩේ ඒ කාල සීමාවෙදී. නමුත් දැන් බොහොම අමාරුවෙන් එකක් කරගන්නවා. ඒකත් මාස 4-5ක් වේටින් ලිස්ට් එකේ ඉඳලා පොරොත්තු ලේඛනයේ ඉඳලා. ඉතින් ඒක කොහෙත්ම සුබවාදී කාරණයක් නෙමෙයි. ඉතින් ඒ තත්ත්වයේ සම්පූර්ණයෙන් මගහරින්න පුළුවන්. අනික පෞද්ගලික කරවල් කරන්න එක ලොකු බාරක් වියදමක් යනවා. දැන් අපි ඇමතුමා කිව්වා වගේ අර 54000ක් යනවා එක ස්කෑන් එකක් කරන්න. නමුත් දැන් පිටින් ගේනකොට අපිට ලංකාවේ මේ වර්ණකේ නිෂ්පාදනය කරන්න පුළුවන් අපිට ඒ ප්‍රමාණය 14000 දක්වා අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ පාට හිතා ගන්න පුළුවන් කොච්චර විදේශීන් මේ ප්‍රමාණයක් අපි ඉතුරු කරගන්නවද කියලා. ඊට අමතරව කොච්චර රෝගීන් ප්‍රමාණයකට මේක කරන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒක පළවෙනි එක. දෙවෙනි එක දැන් අපි මේක පිළිකාවට පමණක් නෙමෙයි තවත් මේ පෙට් ස්කෑන් එකේ වෙන ප්‍රයෝජන තියෙනවා. දැන් විශේෂයෙන් ස්නායු පද්ධතියේ. දැන් අපි දන්නවා ඇල්සයිමර්ස් කියන රෝගය. ගොඩාක් වයසක උදවිය කිසි දෙයක් මතක නැතුව නිකන් එළවලු වගේ ඉන්නවා ඇල්සයිමර්ස් හැදුනාම. කිසි දෙයක් මතක නැහැ. අපි සමහරට කියනවා ඩිමෙන්ෂියා කියලා. ඉතින් ඒ වගේ ඇල්සයිමර්ස් වගේ රෝගත් කලින් හඳුනා ගන්න පුළුවන් මේකට මෙයා යොමු වෙන එක්කෙනෙක්ද නැද්ද කියලා පෙට් ස්කෑන් පරීක්ෂණයක් කරලා. දෙවුණු අපි දන්නවා සමහර කට්ටිය ඉන්නවා වලිප්පු හැදෙනවා. අපි දන්නවා මොලේ ගෙඩියක් තියෙනකොට වලිප්පු හැදෙනවා, මොලේ කැලලක් තියෙනකොට වලිප්පු හැදෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් සමහර අවස්ථාවල වලිප්පු හැදෙනවා කිසිම හේතුවක් අපිට හොයාගන්න බෑ. මොකද වලිප්පු හැදෙන්න ප්‍රධාන හේතුව යම්කිසි මොලේ තියෙන ඒ කියන්නේ මොලේ තියෙන යම්කිසි ඊටාම් සුළු තැනකින් අනවශ්‍ය ඉලෙක්ට්‍රිකල් ඉම්පල්ස් එකක් එනවා. විදුලි ධාරාවක් පිට වෙනවා. ඒකත් තමයි වලිප්පු හැදෙන්නේ. ඒක ධාරාව කොතනින්ද ඒක මතුවෙන්නේ කොතින්ද කියන එක හොයාගන්න බොහොම ලේසියෙන් පුළුවන් පෙට් ස්කෑන් එකකින්. ඒක එහෙම වුණොත් ඒක හොයාගත්තොත් එතෙන්ට ගිහිල්ලා ඒ තැන පමණක් විනාශ කරලා දාන්න පුළුවන්. ඒක දෙවෙනි එක. තුන්වෙනි එක තමයි හෘද වස්තු රෝග. විශේෂයෙන් heart attack එකක් හැදුනාම අපිට දැනගන්න පුළුවන් කිරීටක ධමනි වල තියෙන ඒවා ඇරිලාද නැද්ද කියන එක. ඊට අමතරව heart එකේ ඒ කියන්නේ හෘද වස්තුවේ මසල් එක මාංශ පේශිය ගොඩක් නරක වෙලාද නැද්ද කියන එක දැනගන්න පුළුවන්. ඉතින් මේක පෙට් ස්කෑන් එක පිළිකාව සම්බන්ධව තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. නමුත් තව ගොඩක් ඒකේ ඇප්ලිකේෂන්ස් තියෙන වෙන රෝග වලටත්. ඉතින් ඒකත් ලංකාවේ ලෙඩුන්ට ලොකු වාසියක් වෙයි ඉදිරියට. හොඳයි ඔබතුමා දැන් ඔබතුමන් දේශපාලනයේ සෑහෙන කාලයක් නිරත වෙනවා. විශේෂයෙන්ම වසර 20කට ආසන්න කාලයක් දේශපාලනයේ ඉන්න චරිතයක්. විවිධ අමාත්‍යාංශ ඔබතුමන් හොබවලා තියෙනවා. විවිධ ආකාරයෙන් රටේ සංවර්ධනයට දායක වෙලා තියෙනවා. මේ අලුත් අමාත්‍යාංශයක් දැන් ඔබතුමන්ගේ අතටපත් වෙලා තියෙන බලශක්තිය පිළිබඳව අපි පහුගිය කාලේ දැක්කේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය කියන එක නමකින් තමයි අමාත්‍යාංශය ක්‍රියාත්මක වුණේ. හැබැයි දැන් වෙනස් සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශය අලුත් අමාත්‍යාංශය ගැන කතා කළොත් එහෙම මං හිතන්නේ ඇත්තටම මං ඊටාම සතුටු වෙනවා මේ මගේ අමාත්‍යාංශය ගැන කතා කරනවා වගේම මේ සංකල්පය හරියාකාරව ක්‍රියාත්මක වුණොත් මං හිතන්නේ මේ රට දියුණු කරන්න පුළුවන්කම තියෙන වෙනස් කරන්න පුළුවන්කම තියෙන. ඒකට උදාහරණේ දැන් වෙනදා අපට මේ අමාත්‍යාංශය ලොකුයි, ආයතන ලොකුයි, සභාපතිවරු ගොඩයි. ඉතින් මේකෙන් තමයි අපි ආණ්ඩුවේ කොච්චර බලවතෙක්ද කියලා පෙන්වුවේ. කොහොමද මේ ක්‍රමය ආවේ? හැබැයි වර්තමාන ජනාධිපතිතුමා මේ ගත්ත තීන්දුව රට ඉදිරියේ කොහොම විග්‍රහ වුණත් එක එක්කෙනාට මේක නොයෙකුත් මත තියෙන වෙන්න පුළුවන්. නමුත් මම දරන මතය නිශ්චිත වගකීමක් බාර දීලා, නිශ්චිත ටාගට්ස් ටිකක් බාර දීලා මේක ක්‍රියාත්මක කරන්න නායකත්වය ලබා දෙන්න කණ්ඩායමක් යොමු කිරීම හරහා ඒ ප්‍රශ්නට විසඳුමක් අපට හදාගන්න පුළුවන්කම තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් පුනර්ජනනීය බලශක්තිය. ඔබතුමාව කිව්ව දිග නමේ තියෙන පුනර්ජනනීය කෑල්ලනේ. ඒතර මේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව 2008 ඉඳන් විතර අපි වැඩ කරනවා. හැබැයි මේක ලෝකයේ අද වැඩියෙන්ම කතා බහ කරන මාතෘකාව බවට පත් වෙලා තියෙනවා. එහෙමනම් අපි ඉතිහාසයේ වෙච්ච දේවල් ටික බැලුවොත් එහෙම මේක වෙන කොහේ හරි
ලොකු අමාත්‍යංශයක කෑල්ලක් විදිහට තිබිච්ච හැම වෙලාවකදීම ලැබිච්ච ප්‍රමුඛතාවය කොච්චරද කියන එක පිළිබඳව අපි ආපස්සට හැරලා බැලුවොත් එහෙම යම්කිසි නිගමනයකට අපිට එන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අද මේවැනි අමාත්‍යංශ වලට රාජ්‍ය අමාත්‍යංශයක් බවට පත් කරලා ඒ නිශ්චිත ඉලක්ක ලබා දීලා අපේ ඉලක්කය මේ තරමට ගෙන යා යුතුයි කිව්වහම මගේ තියෙන ප්‍රධාන වගකීම මොකද්ද? මේ කියන කොටස මේ රටේ ජනතාව වෙනුවෙන් හරියාකාර විශ්ල කිරීම තමයි මගේ වගකීම වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේක සංකල්පයක් විදියට ඉතාමත් හොඳයි මේ අමාත්‍යංශ පුංචි කරලා තියෙන එක සමහර ඒවාට විෂය බාර දීලා ඉවරලා ඒ විෂය පිළිබඳ විශේෂයෙන් ගත්තොත් එහෙම දැන් අපි හිතන්නෝ දැන් අපේ අනුරාධපුරයට බලපාන අලිමිනිස් ගැටුම සමහර වෙලාවට මේ අලිමිනිස් ගැටුමට සම්බන්ධ ඇමතිකම දිවුරුම් දෙන්න මේ ඇමතිකම කියවනකොට මිනිස්සු hina වෙන්න ඇති. හැබැයි ඒකෙන් ප්‍රශ්නෙන් බැට ගන්න මිනිස්සු ටිකට බලාපොරොත්තුවක් ඇති වෙනනේ අපේ ප්‍රශ්නේ මේ ඇමතිතුමා ලව්වා මේ කාලය තුල විසඳගන්න පුළුවන් කියන එක. ඒ නිසා මම හිතන්නේ මේක මොන විදිහට එක එක්කෙනා අර්ථකථනය කරත් මම හිතන රටක් විදිහට අපේ පුරුදු වෙච්ච මහා ලොකු අමාත්‍යංශ මහා ලොකු ආයතන ප්‍රමාණය මේ සේරමත් එක්ක ගන්නවට වඩා රටකට ප්‍රතිඵලදායී විදිහට වෙනස් කරලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට අපිට සාම්ප්‍රදායිකව හිතපු කණ්ඩායමක් නිසා සාම්ප්‍රදායිකව දේශපාලන වශයෙන් ගියපු රටක් නිසා සමහර වෙලාවට මේ පිළිබඳව සියලුම දෙනාට අවබෝධයක් නැති වෙන්න පුළුවන්. හැබැයි මම නම් සතුටුයි මේ විදිහට වගකීම් එක්ක ටාගට්ස් එක්ක බලාපොරොත්තුවක් එක්ක මෙවැනි ක්‍රමවේදයක් මේ රටේ ඇති කිරීම පිළිබඳව මම නම් පුද්ගලිකව සතුටුයි. හොඳයි. වෛද්‍යතුමා මේ ජයන්ත බලවර්ධන වෛද්‍යතුමා එක්ක කතා කරන වෙලාවේදී මේ ප්‍රශ්න අහන්නම ඕනේ කියලා හිතුණා. මේ අපේ රටේ බොහෝ දෙනෙක් පිළිකාව ගැන කතා කරනකොට එච්චර සුබවාදී විදිහට නෙමෙයි කතා කරන පිළිකාවක් හැදිලා කියලා දැනගත්තොත් තමුන්ගේ ඥාතියෙක්ට නැත්නම් හිතයිෂී කෙනෙක්ට අනිවාර්යෙන්ම දන්නවා හිමි වෙන්නේ මරණය කියලා. හැබැයි පිළිකාවක් හොඳ කරන්න පුළුවන්ද වෛද්‍යතුමා? මං ඒ ආකල්පය මම කෙලිම බැහැර කරනවා. පිළිකාවක් හැදෙනවා කියන්නේ මරණ සාතිකෙ නෙමෙයි. අපි දන්නා ලෝකේ තියෙන පිළිකා වලින් තුනෙන් එකක් අපිට පුළුවන් වළක්වා ගන්න. දුම් බීම, මත්පැන් බීම, ඒ වගේ අපේ හැසිරීම රටා සහ කෑම ඒවා වෙනස් කරලා. තවත් තුනෙන් එකක් අපිට පුළුවන් සම්පූර්ණයෙන් සුවපත් කරන්න. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඊටු තුනෙන් එක. දැන් ඒකත් සෑහෙන අඩු වෙලා. දැන් ඇත්තෙම දැන් පිළිකා රෝග ගැන යනකොට අපි දැන් යන්නේ ජාන මට්ටමේ ප්‍රතිකර්ම. ඉස්සර නම් අපි කීමෝതെරපි දුන්නා, රේඩියෝതെරපි දුන්නා, ඒ වගේ බොහොම සරලව කරේ. නමුත් දැන් අපි ප්‍රතිකර්ම කරන්නේ ජාන මට්ටමේ. දැන් සමහර ලාවට අපි සමහර පරීක්ෂණ තියෙනවා ලෙඩාගේ ජාන 20000ක් පමණ අපි විශ්ලේෂණය කරනවා. ඒක තාම ලංකාවේ කරන්න බෑ. ඒකල්ලා ඒ ලෙඩාට හරියටම හරියන ටාගට් බේත මොකක්ද කියලා. ඒ වගේ ගොඩක් මේ දියුණු පැත්තක් තියෙනවා. නමුත් දැන් ඇත්තෙන්ම මම ඔය ඔබතුමා කියපු ඒ සංකල්පයෙන් පොඩ්ඩක් මිනිස්සු බැහැර වෙලා දැන් ඉස්සර වගේ නෙමෙයි මිනිස්සු දැනුවත් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ එනවා ගොඩක් වෙලාවට මූලිකව ඉස්සර නම් ගොඩාක් පිළිකා අවසාන අවස්ථාව වගේ තමයි ආවේ. නමුත් යම් ප්‍රතිශතයක් මම එකඟ වෙනවා. තාමත් පිළිකාව කියන්නේ ඒගොල්ලෝ හිතන්නේ මේක නිකන් මේක හංගන්න ඕනේ දෙයක් කියලා. ඒගොල්ලෝ කියන්නේත් නැහැ. ඒ වගේ මේ වේදකම් ගන්න එන්නෙත් නැහැ. නමුත් මම බොහොම පැහැදිලිව අපේ ජනතාවට කියන්න ඕනේ පිළිකාවක් හඳුනා ගැනීම කියන්නේ කිසිම විදිහකින් මරණ සාතික දීමක් නෙමෙයි. ඒකට ගොඩක් ප්‍රතිකර්ම කරන්න පුළුවන්. ගොඩක් සමහර පිළිකා තියෙනවා අපිට සනීප කරන්න බෑ. නමුත් අවුරුදු ගාණක් අපිට හොඳින් ඒගොල්ලන්ව බලා ගන්න පුළුවන්. මොකද වැදගත් දේ තමයි පිළිකාවෙන් මී යන එක නෙමෙයි. ඒ මිනිස්යාගේ ඉතුරු ජීවත් වෙන කාල සීමාවේ ක්වොලිටි එක. ඒකේ එයාගේ ජීවිතේ කැක්කුමක් නැතුව ඒ වගේ හොඳින් ඉන්න ඕනේ. අන්න ඒක තමයි වැදගත්. ඉතින් හොඳට මතක තියාගන්න පිළිකා රෝග වලින් 75% ඔය කියන විදිහට අපිට සනීප කරගන්න පුළුවන්. කලින් දැනගත්තොත්. මුල් අවස්ථාවේදී හඳුනගත්තොත් සාමාන්‍යයෙන් පිළිකාවක් වළක්ව ගන්න පුළුවන්ද කොහොමද? නෑ මුල් අවස්ථාවේ හඳුනාගත්තොත් අපිට බොහොම සාර්ථක ප්‍රතිකාරම් කරන්න. උදාහරණයක් විදිහට පියුරු පිළිකාව. දැන් පියුරු පිළිකාව මූලික අවස්ථාවේ හඳුනාගත්තොත් අපිට 100%ක් වෙදකම් කරන්න පුළුවන්. නමුත් ගොඩක් කට්ටිය පියුරු පිළිකාවට එන්නේ ගොඩක් පරක් වෙලා. දැන් ඉස්සර අපි දන්නවා දැන් උදාහරණයක් විදිහට 1980 ගණන් වල 90 ගණන් වල අපේ කාන්තා පක්ෂයේ තිබ්බේ පළවෙනි පිළිකාව පියුරු පිළිකාව, දෙවෙනි පිළිකාව තමයි ගැබ්ගල පිළිකාව. නමුත් දැන් පැප් පරීක්ෂණ මිනිස්සු දැනුවත් වීම ඊළඟට අපි දන්නවා ඒකට අපි දැන් වැක්සිනේෂන් එකක් තියෙනවා. ඒ ඔක්කොමත් එක්කලා ඒකට එන්නතක් තියෙනවා. ඒ ඔක්කොමත් එක්කලා ඒක දැන් ගොඩක් පල්ලෙහාට බහැලා. ඒ වගේ ගොඩක් මේ පැහැදිලි මේ ඉම්ප්‍රූව්මන්ට්ස් තියෙනවා. ඉතින් ඒ නිසා පිළිකාවක් කියන්නේ මරණ සාතික නෙමෙයි අනිවාර්යයෙන්. නමුත් එකම වැඩේ මූලික මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ පිළිකාව කියන්නේ මොකක්ද කියන එක. ඒ වගේම ඊටා මූලික අවස්ථාවේදී සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ගාවට යොමු වෙන්න කියලා මම මේ කියන්නේ. එහෙම වුණාම අපිට පිළිකා මූලික අවස්ථාව හඳුනාගෙන අපිට කරන්න පුළුවන් උපරිම ප්‍රතිකර්ම ටික ඊටා සාර්ථකව කරන්න පුළුවන්.
හොඳයි. දැන් ඔය අතර විශේෂම දැන් බොහෝ දෙනෙක් හිතන්නේ නැතුව ඇති බලශක්ති ක්ෂේත්‍රයත් සෞඛ්‍ය ක්ෂේත්‍රයත් මේ විදිහට එක්කහසු වෙයි කියලා. හැබැයි සංවර්ධනයේ ඉස්සරහට යනකොට තාක්ෂණය දියුණු වෙනකොට රටක් විදිහට මේ සියලු කටයුතු අර කණ්ඩායමක් විදිහට කරන්න ඕනේ. එමත්තුමා දැන් ඔබතුමන්ගේ කණ්ඩායම විශේෂම දැන් අපි දැක්ක පහුගිය දවස්වල තම්බපවණි සුළං විදුලි බලාගාරය මේ රටේ තාක්ෂණ විප්ලවයට රටේ සංවර්ධන විප්ලවයට බොහොම ලොකු දායකත්වයක් ලබා දෙනවා. මොනවද ඉදිරි සැලසුම් දැන් ඉස්සරහට කරන්න තියෙන්නේ? අපිට ඇත්තටම විශාල ඉලක්කයක් ලබා දීලා තියෙනවා අතියෝ ජනාධිපතිතුමා 2030 වෙනකොට බලශක්ති ශ්‍රේෂ්ඨයේ 70%ක් පුනර්ජනනීය බලශක්තිය මගින් පෝෂණය කරන්න කියන වගකීම අපට ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ මෑතකදී අපි ජනාධිපතිතුමා හම්බුනහම එතුමා කිව්වේ 70 නෙමෙයි පුළුවන් නම් 100ට යන එක තමයි අපේ රටේ ඉලක්කයේ බවට පත් වෙන්න ඕනකම තියෙන්නේ. මොකද එහෙම නැත්නම් එහෙම අපි විශාල මුදලක් වියදම් කරනවා විදුලිය නිෂ්පාදනය සඳහා. අපි දකින්නේ අර මේ ආරම්භ සමාරම්භක උත්සවයේ විශේෂම තඹපවණි බලාගාරයේ මේ දැන් විවෘත කරන අවස්ථාවේදී අගමැතිතුමා සම්බන්ධ වුණා ඒ කටයුත්තට. අපි ඇත්තටම පුනර්ජනනීය බලශක්තිය අද ලෝකයේ හැමෝම කතා කරන දෙයක් බවට පත් වෙලා තියෙනවා. හැමෝම කතා කරන දෙයක් පමණක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල් දැන් පුනර්ජනනීය බලශක්තියෙන් තමන්ගේ විදුලි අවශ්‍යතාවය සපුර ගැනීම සඳහා අවශ්‍ය කරන රටේ තියෙන වෙනස්කම්, ඒ වගේම නීති රීති වෙනස් කිරීම, ඒ වගේම මුදල් ආයෝජනය කිරීම මේ සියල්ලම කරමින් පවතින මොහොතක්. ඉතින් අපි තාම සතුටු වෙනවා අපේ අමාත්‍යාංශයේ විදිහට අපට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ අවශ්‍ය කරන ඉලක්කවලට අවශ්‍ය කරන සැලසුම් ටික හදලා ඒ සඳහා යන මාර්ගයේ ඉතාමත් වේගවත් යන්න අපට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ අපි බුතුමාලා දැක්කේ ඒ පළවෙනි බලාගාරය අපි පාක් කන්සෙප්ට් එකට ඩෙවලොප් කරන මන්නාරමේ වින් පවර් ප්ලාන්ට් එක තමයි ඔබතුමාලා දැක්කේ. ඉතින් එතනදී අපි මෙගාවොට් 100ක් මේ වෙනකොට ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්න අවශ්‍ය කරන සැලසුම් හදලා තියෙනවා. අපි විවෘත කරනකොට මේකෙන් 30ක් තමයි අපි ජාතික විදුලි බල පද්ධතියට එකතු කරේ. ඒකත් අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මෙගාවොට් 100ක් නිෂ්පාදනය කරන්න ප්ලාන්ට් එක හැදුවත් සම්ප්‍රේෂණ කටයුතු වෙනුවෙන් පහුගිය කොවිඩ් නිසා ඒ අවශ්‍ය කරන කාල සීමාව ඉවර කරගන්න බැරි වෙච්ච නිසා මෙගාවොට් 30ක් විතර අපිට එකතු කරන්න පුළුවන්කම ලැබුණා. හැබැයි මේ අවුරුද්දේ මැද වෙනකොට අපිට පුළුවන්කම ලැබෙනවා සම්ප්‍රේෂණ කුළුණේ සම්ප්‍රේෂණ රහන් වල ඒ අවශ්‍ය සෙන්ටර්ස් ටික මේවා ටික හැදුවට පස්සේ අපිට පුළුවන් 100%ක්ම ජාතික විදුලි බල පද්ධතිය එකතු කරන්න. ඒත් එක්කම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා සියඹල ආණ්ඩුවේ තවත් මෙගාවොට් 100ක් සූර්ය බලාගාරයක් සූර්ය බල ශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරන බලාගාරයක් නිෂ්පාදනය කරන්න මේක පාක් කන්සෙප්ට් එකට එන්නේ. ඒ වගේම පූර්ණ වල බලාපොරොත්තු වෙනවා වින් ප්ලාන්ට් එක මෙගාවොට් 240ක්, ඒ වගේම සෝලාර් වලින් මෙගාවොට් 150ක් ජාතික විදුලි බල පද්ධතිය එකතු කරන්න. ඒ වගේම අපි විවෘත කරපු මන්නාරම් බලාගාරය හරහා තවත් මෙගාවොට් 300කට ආසන්න ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපි විශේෂයෙන්ම මේ වසරේ අයවැය කතාවේදී ගරු අගමැතිතුමාගේ අයවැය කතාවේදී අපි ඉල්ලීමක් කරලා තිබුණා අපේ අමාත්‍යාංශයේ විදිහට නිවාස ලක්ෂයක සෙවිලි මත කිලෝවොට් 5ක විදුලිය නිෂ්පාදනය කරන ක්‍රමවේදය තුල මෙගාවොට් 500ක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්න අපි යෝජනාවක් කරා. ඒ යෝජනාව ගරු අගමැතිතුමාගේ කතාවේ සහ ඒ සඳහා අපි දැන් වැඩ කරගෙන යනවා. ඒ අනුව අපට පුළුවන්කම ලැබෙනවා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 500ක් එකතු කරන එක පමණක් නෙමෙයි. අපි යෝජනා කරන්නේ මේ පවුල් ලක්ෂෙම අපි දුප්පත් පවුල්. අපි ගත්තොත් එහෙම සමෘද්ධි පවුල්, සමෘද්ධියෙන් ආණ්ඩුවෙන් ප්‍රතිලාභයක් ලැබෙන පවුල් ලක්ෂයක වහල මත කිලෝවොට් 5ක සූර්ය බලයෙන් විදුලිය ජනනය කරන සිස්ටම් එකක් අපි හැදුවොත් එහෙම අපිට පුළුවන්කම ලැබෙනවා මේ අයට අර ආණ්ඩුවෙන් නොමිලේ ලබා දෙන මුදල වෙනුවට ඒ අයගේ වහල මත විදුලිය නිෂ්පාදනය කරන ක්‍රමවේදය තුල තමනුත් ආර්ථිකයට දායක වෙන පුද්ගලයෙක් බවට ඒ අයගේ මනස වෙනස් කරන්නත් පුළුවන්කම ලැබෙනවා. මොකද නිකන් රුපියල් 1000ක් 2000ක් ලබා ගන්නව නෙමෙයි. අපි දැන් ජාතික විදුලි බල පද්ධතියේ විදුලිය නිෂ්පාදනය කරන පවුලක් කියන සංකල්පය තුල ඒ අයට යම් ආදායමක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අවුරුදු 7ක් තුල මේ ලෝන් එක ගෙවලා ඉවරුණාට පස්සේ ඒ විදුලි බල පද්ධතියෙන් ලැබෙන සම්පූර්ණ ආදායම
ලැබෙනවා මේ පවුලට. මේ අපි දකින්න විශේෂම විදුලි බලාගාර දැන් සූර්ය විදුලි බලාගාර ඔව්. ඒ ඉදිකිරීම කටයුතු අර හැම ගෙදරක්ම සෑම නිවසක්ම සූර්ය විදුලි බලාගාරයක් නැත්නම් විදුලි බලාගාරයක් බවට පත් කරන වැඩපිළිවෙලක් ඔබතුමන්ලා ක්‍රියාත්මක කරන්නේ. ඒක තමයි පවුල් ලක්ෂයකින් අපි ආරම්භ කරන්නේ. මොකද පහුගිය කාලේ පුරාවටම ගත්තොත් එහෙම අපි රූෆ්ටොප් සෝලර් එකෙන් මෙගාවට් 300ක් පමණයි අපි ජාතික විදුලි බලපත්‍රයේ දායක වෙලා තියෙන්නේ. ඉතින් බලාපොරොත්තු වෙන මේ වසර 3 තුල ඉදිරි වසර 3 තුල මෙගාවට් 500ක් ජාතික විදුලි බල පද්ධතියට රූෆ්ටොප් සෝලර් මගින් එකතු කරන්න. ඒත් එක්කම අපි ගමට බලාගාරයක් කියන සංකල්පය යටතේ ට්‍රාන්ස්ෆෝමර්ස් 10000ක් තුල කිලෝවොට් 100ක කුඩා බලාගාරයක් අපි ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මගින් අපි මෙගාවොට් 1000ක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්න බලාපොරොත්තු වෙන පමණක් නෙමෙයි. මේකෙත් ජාතික විදුලි බල පද්ධතියට විදුලිය එකතු වෙනවා වගේම අපේ සංකල්ප වෙලා තියෙන අපි බලාපොරොත්තු වෙලා තියෙන්නේ කුඩා ව්‍යාපාරිකයන් 10000ක් මේ රටේ නිර්මාණය කරන්න. ඒතර අපට ව්‍යාපාර ශාස්ත්‍රය ගත්තොත් එහෙම ගමට බලාගාරයක් තුලින් ගමේ ව්‍යාපාරිකයෙක් බිහි කර ගැනීම අරමුණ. ඒත් එක්කම දැන් මම මේ කතා කරන මෙගාවොට් 1000 තුලත් ඒ වගේම අපි කතා කරන රූෆ්ටොප් සෝලාර් පවුල් ලක්ෂය තුලත් මේ හරහා මෙගාවොට් 1500ක් මේ රටේ නිෂ්පාදනයට එකතු වෙනවා කියලා කියන්නේ කවුද මේ ටික කරන්නේ? අපි මේ කතා කරන්නේ ව්‍යාපාරිකයෝ 10000ක් ඒ වගේම පවුල් ලක්ෂයක්. ඒතර මේ රූෆ්ටොප් එකේ රූෆ්ටොප් සෝලාර් එක හයි කරන්න මේ රටේ ඉන්නේ සෝලාර් කම්පනීස් 200ක් 250ක් විතර ඉන්නේ. එහෙනම් මේ 200ටම වැඩ හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි සෝලාර් ඉන්ඩස්ට්‍රි එකට තව විශාල වශයෙන් එක්ස්පෑන්ඩ් වෙනවා. ඒ වගේම රැකියාව නොලැබෙන අපේ තරුණ තරුණයන්ට පුළුවන්කම ලැබෙනවා මේ ශාස්ත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා තමන් රැකියාවක් නැති පුද්ගලෙක් නෙමෙයි රැකියාවක් ඇති පුද්ගලෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. මේකෙදි ජාතික විදුලි බල පද්ධතියට විදුලිය එකතු වීම පමණක් නෙමෙයි, ඒ වගේම පවුල් ලක්ෂයකට ආදායම ලැබීම පමණක් නෙමෙයි, ව්‍යාපාරිකයන් 10000ක් බවට පත් වීම පමණක් නෙමෙයි, මේ ශාස්ත්‍රය පුළුල් වීමත් එක්ක රැකියාව නැතිව රැකියාවක් බලාපොරොත්තු වෙන විශාල පිරිසකට මේ ශාස්ත්‍රයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම දැනට ඉන්න සෝලාර් කම්පනීස් ටිකට තමන්ට විශාල වශයෙන් මේත් එක්ක තමන්ගේ ආදායම් වැඩි කරගන්නත් තමන්ගේ ව්‍යාපාරය පුළුල් කරන්නත් ඒ හරහා රැකියාව ලබා දීම කියන මේ විශාල දියුණුවක් මේ රටේ අපි බලාපොරොත්තු වෙන මේ වසර 3 තුල මේ කියන සැලැස්ම අපි ක්‍රියාත්මක කරපුවාම. හොඳයි. ඔය අතරේ වෛද්‍යතුමාගෙන් අහන්න කැමති දැන් ඇමතුමා විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව කතා කළා. කොයි ආකාරයේ දියුණුවක්ද ඉස්සරහට සිද්ධ වෙන්නේ කියන කාරණා පිළිබඳව. ඔය අතරේ වෛද්‍යතුමා දැන් ඔබතුමා සෑහෙන අත්දැකීම් වලින් බහුල චරිතයක් විශේෂයෙන්ම රටේ පිළිකා රෝග ක්ෂේත්‍රය පිළිබඳව මේ පිළිකා රෝගීන්ට විශේෂයෙන් ප්‍රතිකාර කිරීම පිළිබඳව ගත්තහම ඔබතුමන් ප්‍රාමාණික දැනීමකින් යුක්ත චරිතයක් ක්ෂේත්‍රයේ හසල අත්දැකීමක් තියෙනවා. මොනවද තියෙන අඩුපාඩු විශේෂයෙන්ම අපේ රටේ රෝගීන්ට සහ මේ විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයේ ඇතිවෙන්න ඕන දේවල් තව ඉස්සරහට රජයක් විදිහට කොයි වගේ ක්‍රියාමාර්ගද ගන්න ඕනේ කියන කාරණාව පිළිබඳවත් අපි ඔබතුමන්ගෙන් අහන්න කැමති. හැබැයි ඊට කලින් අපි සූදානම් වෙලා බලලා ඉන්න විරාමයක් ලබා ගන්න. හොඳයි වෙනවටත් එකතු වෙන 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් හිටිය විරාමයට යන්න කලින් පිළිකා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහත්මයාත් එක්ක ජයන්ත මහත්මයා මේ දැන් රටේ විවිධ ක්ෂේත්‍රවල අපිට අඩුපාඩුකම් දකින්න අහන්න ලැබෙනවා. හැබැයි වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂම පිළිකා පැත්තෙන් ගත්තාම මොනවද තියෙන අඩුපාඩු? දැන් ඔබතුමන්ලා තමයි විශේෂඥ පිරිස. දැන් රජයේ පාර්ශවය නියෝජනය කරන පිරිසක් ඉන්නවා. මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්න ඕනේ? දැන් විශේෂයෙන්ම මම අන්නවත කිව්වා වගේ මම 87 දී පිළිකා රෝග වලට එනකොට ලංකාවේ පිළිකා මධ්‍යස්ථාන තිබ්බේ 4යි. මහරගම එකක් තිබ්බා, කරාපිටිය, නුවර සහ යාපනය. නමුත් දැන් ඊට අමතරව ගොඩාක් අලුත් පිළිකා මධ්‍යස්ථාන ඇරලා තිබෙනවා. දැන් මහරගම තියෙනවා, මහරගම දියුණුලා තියෙනවා ගොඩක්. ඊළඟ කරාපිටිය දියුණුලා තියෙනවා, නුවර, බදුල්ල, කුරුණෑගල, අනුරාධපුරය, මඩකල්පුව, යාපනය. ඊළඟට පොඩි පොඩි ක්ලිනික්ස් තියෙනවා, අම්පාර, නුවරඑළිය, රත්නපුර. දැන් ගොඩක් මේක විහිදිලා තියෙන්නේ. ඉතින් මේ තැන් වලට ඇත්තෙම හැමතැනම විශේෂඥ වෛද්‍යවරුත් ඉන්නවා. නමුත් අපි 2014 දී යම්කිසි ව්‍යාපෘතියක් ගෙනාවා ඒ හැමතැනටම නවීන විකිරණ යන්ත්‍ර ලබා දීමට. නමුත් යම්කිසි කාරණාවක් නිසා ඒක හරියට කෙරුන්නේ නැහැ. නමුත් දැන් මේ ව්‍යාපෘති ආයසරයක් සක්‍රිය වෙලා දැන් ඒ තැන් වල විකිරණ දැන් අලුත්ම විකිරණ යන්ත්‍ර තියෙනවා. යාපනයේ තියෙනවා, මඩකලපේ තියෙනවා, නුවර තියෙනවා, ගාල්ලේ තියෙනවා, මහරගම තියෙනවා. අනිත් තැන් වල හම්බන්තොට පවක් එකක් හම්බ වෙනවා. ඉතින් ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි මේ පිළිකාවලට වෙදකම් කරන බෙහෙත් මිල අධිකයි. සාමාන්‍ය සමහර පිළිකා බෙහෙත් තියෙනවා එක
රෝගියෙකුට මිලියන 10ක් විතර වීදම් වෙනවා ආණ්ඩුවට. ඉතින් එතන පොඩි මූල්‍යමය ගැටලුවක් තියෙනවා. මොකද ආණ්ඩුව හැම එකම නිකන් දෙන්නේ අපිට. හැම රෝගියටම නිකන් දෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක පොඩි පොරොත්තු ලේඛන එනවා. ඊට අමතරව සමහර බෙහෙත් හිඟ තත්ත්වයන් මතුවෙනවා. ඉතින් ඒක තමයි අපි හිතන්නේ අපි මේ සෞභාග්‍ය දැක්ම සංකල්ප යටතේ ඔය හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න පුළුවන් අපේ බෙහෙත් අපිව නිෂ්පාදනය කරනවා. හොඳයි වෛද්‍යතුමා. අර සමහර ಔಷಧ වර්ග තියෙනවනේ දැන් රෝගියාටවත් අතින් අල්ලන්න බෑ විකිරණශීල ඖෂධ වර්ග අපි දකින්නක් තියෙනවා. දැන් මේ අපේ රටේ බොහෝ දෙනෙක් නොදන්න කාරණාවක් අපේ රටේ පහසුකම් තියෙනවා. තව වැඩි දියුණු වෙන්න ඕනද කොහොමද ඒක? අනිවාර්යෙන්. දැන් උදාහරණයක් විදිහට දැන්ට ලංකාවේ ගෑනු ඒ කියන්නේ ස්ත්‍රී පක්ෂයේ දෙවනි පිළිකාව තමයි තයිරොයිඩ් ග්‍රන්ථි පිළිකාව. තයිරොයිඩ් ග්‍රන්ථි පිළිකාවක් හැදිච්ච කෙනෙකුට මේ මූලික ශල්‍යකරණයෙන් පස්සේ අයඩින් කියන විකිරණ අඩංගු බෙහෙත ලබා දෙන්න ඕනේ. නමුත් මේකට පොරොත්තු ලේඛනේ අවුරුදු 1මාරක් දැන්. ඒක කොහෙත්ම සුදුසු තත්වයක් නෙමෙයි. ඊටම නුසුදුසු තත්වයක්. එතකොට දැන් අපේ ඊළඟ ව්‍යාපෘතිය දැන් ඔය සයික්ලොට්‍රෝන් එකෙන් අපි අර වර්ණකේ හදන ව්‍යාපෘතියෙන් පස්සේ අපි ඊළඟ ව්‍යාපෘතියට යනවා ඒ අයඩින් සහ ටෙක්නීෂියන් කියන බෙහෙතු ලංකාවේ හදන්නේ. නමුත් ඒක වෙනම ව්‍යාපෘතියක්. ඒක අපි ගරු ඇමතුමා කියලා ගැන කතා මේ අපේ දුමින් ඇමතුමා කියලා කතා කරා. ඒ ව්‍යාපෘතිය දෙවනුව අපි යනවා. එතකොට අපිට ඒකත් මේ හදා ගන්න පුළුවන්. ඉතින් අපි හදන්නේ ඒ අනුව මේ පොරොත්තු ලේඛනේ පුළුවන් තරම් අවම කරගන්න. ඒ වගේම විදේශින් මේ ඉතුරු කරගන්න. හොඳයි. වෛද්‍යතුමා අවසන් වශයෙන් විශේෂයෙන්ම පරමාණු බල ශක්ති මණ්ඩලය මගින් මේ කියන විකිරණශීලී ද්‍රව්‍ය පමණක් නෙමෙයි මේ රටේ තියෙන සියලුම විකිරණශීලී ද්‍රව්‍යවල ලයිසන් එක දෙන්නේ මේකේ ආරක්ෂාව සම්බන්ධව ඒ වගේම මේක ගෙන්වා ගැනීම සියලුම දේ පිළිබඳව පරමාණු බල ශක්ති මණ්ඩලය මේ වෙනකොට කටයුතු කරනවා. ඒ වගේම ડોක්ටර් කිව්වා වගේම අපි සෞඛ්‍ය පැත්තෙන් පමණක් නෙමෙයි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ආහාර කල්තබා ගැනීම සඳහා පරමාණු බල ශක්ති මණ්ඩලය මගින් අපි මේ පිළිබඳව දැන් සාකච්ඡා කරන් යනවා වැඩ කරන් යනවා. දැන් මේක කියන්න තරම් වෙලාවක් නෙමෙයි. නමුත් අපි ආහාර කල්තබා ගැනීම සම්බන්ධවත් පරමාණු බල ශක්ති මණ්ඩලය මැදිහත් වෙලා මේ රටේ තියෙන මේ ආහාර නාස්තියට අපි 40%ක් පමණ නාස්ති වෙනවා. ඒ නාස්ති වීම නිසා තමයි සමහර ලාවට පාරිභෝගිකයාට මිලාදික වෙලා තියෙන්නේ, ගොවියාට ආදායම අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ආහාර කල්තබා ගැනීම සම්බන්ධවත් අපි මේ වෙනකොට වැඩ කටයුතු කරගෙන යනවා. මේ ව්‍යාපෘතියෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඒ සඳහාත් ජනතාව අතරට එන්න. හොඳයි. ඒ තමයි අමාත්‍යාංශයේ පැත්තෙන් ඇමතුමාගේ පාර්ශවයෙන් විශේෂම මේ සිද්ධ කරන කර්තව්‍ය. අපි බොහෝ දේ කතා කළා විශේෂම පිළිකාව සම්බන්ධයෙන් ගත්තාම පිළිකාවේ අර පෙට් ස්කෑන් පරීක්ෂාව සිද්ධ කර ගැනීම සඳහා අවශ්‍ය විකිරණශීලී වර්ණකය නිෂ්පාදනය කිරීමේ කටයුතු ආරම්භ වෙන්නට නියමිතයි. ඒ සඳහා ඔබතුමාගේ සුම හෙට අත්සන් කරනවා. අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් අමාත්‍යාංශයේ පැත්තෙන් වැඩ කොටසක් සිද්ධ වෙනවා. සෞඛ්‍ය පාර්ශවයෙන් සෞඛ්‍ය අංශය පැත්තෙන් වැඩ කොටසක් සිද්ධ වෙනවා. මේ සියලු කර්තව්‍යයන් ඉෂ්ට සිද්ධ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන අතරදී අපි සූදානම් වෙන්නේ 7 වෙනි පැය සාකච්ඡාව අවසන් කරන්න. රටේ කොවිඩ් වසංගතයේ තවදුරටත් පැතිරෙන කාල සීමාවක් ඒ සඳහාත් අපි දන්නවා රාජ්‍යයක් විදිහට දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින කාල සීමාවක් බොහෝ අභියෝග තියෙනවා. ඒ අභියෝග හැම දෙයක්ම ජය ගන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක සාකච්ඡාවට එකතු වුණාට. විනාඩියක් මේ කොවිඩ් ගැන කතා කරපු නිසා දැන් රජය කොවිඩ් වෙනුවෙන් කළ යුතු සියලු දේම කරනවා. ඒත් එක්කම අපි ජනතාවක් විදිහට මම හැමදාම දැක්කේ මේක ડોක්ටර් ලෝක වසංගතයක් නම් අපි හැමෝගෙම වගකීමක් වෙන්න ඕනේ මේකෙන් ආරක්ෂා වීම. අපි කාටවත් අපේ තියෙන ජීවිතේ වටිනාකම ආණ්ඩුවකට බාර දීලා නිකන් ඉන්න බෑ. ඒ නිසා ආණ්ඩුවක් විදිහට අපි මේ වගකීම දරනවා. හැබැයි රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා පුළුවන් තරම් අපි ඒ කියන සෞඛ්‍ය අංශයේ කියන විදිහට අපි ජීවත් වෙමු මේ කාලෙත් තිබුණා. මේක ලංකාවට පමණක් ප්‍රශ්නයක් නෙමෙයි ලෝක වසංගතයක්. ඔබතුමාලා හැමෝමත් ඒකට අනුගත වෙන්න සහයෝගය දක්වන්න කියන එකත් අපි ඉල්ලීමක් විදිහට කරනවා. හොඳයි අපි ස්තුතිවන්ත වෙනවා සූර්යබල සුලංහා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් දුමින්ද දිසානායක මහත්මයාට. ඒ වගේම අපිත් එක්ක එකතු වුණා පිළිකා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ඒ වගේම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය ජයන්ත බලවර්ධන මහත්මයා. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමන්ටත් අපිත් එක්ක එකතු වුණාට. අපි සූදානම් 7 වෙනි පැය මේ විදිහට අවසන් කරන්න. යලිත් උණ ගැහෙමු හෙට උදෑසන 7ට. සුබ දවසක්.